SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය ආයුබෝවන් ඔබ වෙක්වන්නේ අද දිරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. තමාගේ දුරකථන දත්ත වාර්තා නැහැ. හිටපු ජනපතිගේ සහෝදරයා ගැන පූජිත සැකයක්. මගේ ආණ්ඩුවේ දක්ෂිණාංශික බලවේග මම නොමරා මැරුවා. මණ්ඩාරනායක ගුණසමරුවට එක්වමින් මෛත්‍රී කියයි. ජනපති ගම සමග පිළිසඳර බදුල්ල හල්දු මුල්ලෙන් ඇරඹෙයි. ගුරුවරු ඉන්නවද? ගුරුවරු 29කට ගුරුවරු නැහැ. ඒකනේ මුලින්ම ගේන්න ඕන ප්‍රශ්නේ. ජනපති ඇතුළු නිලධාරීන්ට තර්ජනය නොකළ බව පොඩි ලැසි CID-යට කියලා. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. ළමයින් අපයෝජනය කළ ගුරුවරයෙකුට දෙමාපියන් පහර දෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්නේ නම් තානාපතිකමක් දෙන බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා අද පාස්කු කොමිසමේදී ප්‍රකාශ කළා. එමෙන්ම තබාගේ දුරකථන ඇමතුම් වාර්තා පමණක් නොබැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක කුසුපන් සහෝදරයා පිළිබඳව තමන්ට සැකයක් පවතින බවද හිටපු පොලිස්පතිවරයා මෙහිදී පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා ඊයේ තෙවන දිනටත් සාක්ෂි දුන් අතර එහිදී කොමිසම විමසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔබ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතා දැනුවත් නොකළේ මන්ද යන්නයි. එයට පිළිතුරු දුන් හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා දැනුවත් කරලා වැඩක් නැහැ ස්වාමීනි. ඔහු ක්‍රියාකාරී නැහැ. එතුමාට බාර දීලා තිබුණෙත් පුහුණු කිරීම හා තවත් ආයතන දෙක තුනක් විතරයි. අනික තිබුණු දේශපාලන ආරවුල් එක්ක මම කියන්න ගියෙත් නැහැ. යයි කියා සිටියා. කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී පෙරලා ප්‍රශ්න කර සිටියේ ඇයි ඔබ කතෝලික පල්ලිය හෝ කාදිනල් හිමියන් දැනුවත් නොකළේ යන්නයි. කාදිනල් හිමියන්ව දැනුවත් කරන්න තරම් ඒ තොරතුර ස්ථිර තත්වයක තිබුණේ නැහැ ස්වාමීනි. ස්ථිරව තිබුණා නම් මම මේ ගැන කාදිනල් හිමිපාණන් දැනුවත් කරනවා. යයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබා දුන්නා. එහෙමනම් අප්‍රේල් 20 තොරතුරක් ලැබුණාම හෙට ගහනවා කියලා ඇයි ඒ වෙලාවේ කාදිනල් හිමියන්ව දැනුම්වත් නොකළේ? යයි සභාපති විනිසුරුවරයා යලි විමසා සිටියා. මට සවස 5ට විතර තමයි නිලන්ත ජයවර්ධන දුරකථනයෙන් කිව්වේ මේ ගැන. ඒක විනාඩි 2යි තප්පර 13ක ඇමතුමක්. සර්, කලින් ආපු තොරතුර ගැන වැඩිදුර තොරතුරක් ලැබුණා කියලායි කිව්වේ. මං ඇහුවා ෆොරින් ඉන්ටෙලිජන්ස් එකද කියලා. ඔව් කියලා නිලන්ත උත්තර දුන්නා. නැවතත් මං ඇහුවා ඔයගොල්ලෝ තොරතුරක් හොයාගත්තේ නැද්ද කියලා. මුකුත් නැහැ සර් කියලයි නිලන්ත කිව්වේ. ඉතින් ස්වාමීනි ඒ දැනුම්දීම අනුව රාජ්‍ය බුද්ධි සේවය කළේ අනුන්ගේ තොරතුරක් පාස් කරපු එක විතරයි. තමුන්ගේ කියලා තොරතුරක් එයාලා හොයාගෙන තිබුණේ නැහැ. යයි පූජ්‍ය ජයසුන්දර මහතා කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එදා එහෙම වුණාට ස්වාමීනි මේ සිද්ධිය ගැන මං කට උත්තර දෙන්න ගිය වෙලාවේ පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන අනිත් අය කතා කරපු හැම දුරකථන වාර්තාවක්ම එතන තිබුණත් මං නිලධාරීන්ට මේ ගැන කියන්න ගත්ත එක ඇමතුමකවත් දුරකථන වාර්තා එතන තිබුණේ නැහැ. එවකට ටෙලිකොම් ආයතනයේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ එක කුස උපන් සහෝදරයා. මම ඒ දවස්වල කෝල් ගත්ත ගමන් ටක් ගාලා සද්දයක් එනවා. ඒ ට්‍රැක් කරනවා. තව කාරණයක්. ඒ දවස්වල මගේ නිල නිවස ඉස්සරහා පාරේ සක්මන් කරන රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුකාරයෝ දාලා තිබ්බා. පොලිස්පතිව ආවේක්ෂණය කරන්න. ඔන්න ඕවා තමයි ස්වාමීනි මට උනේ. යයි ජයසුන්දර මහතා වැඩිදුරටත් සාක්ෂි දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ඔබ කාටද මේවට ඇඟිල්ල දික් කරන්නේ යනුවෙන්. ඇඟිල්ල දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටයි ඒ හා සම්බන්ධ දේශපාලන අධිකාරියටයි. මං මෙවැනි සිදුවීම් නිසා පොලිස්පති හැටියට පුදුමාකාර විදියට විඳවලා තියෙනවා. මං එහෙම විඳවන්න ඕන කෙනෙක් නෙමෙයි. අන්තිමේට මාවයි හේමසිරි ප්‍රනාන්දුවයි මේකට බිලියුන එකයි උනේ.
ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔබලාට මෙහෙම කළේ කියලා හේතුවක් දන්නවද? ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු මෙහිදී සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කළා. මන් දන්නවනේ මට කියපුවා මේ අකව අයින් කරන්න ඕනේ කියලාමයි කිව්වේ. පැජට් රෝඩ් එකේ නිලධාරීන් ඉස්සරහත් මට බැනලා තියෙනවා. යයි හිටපු පොලිස්පතිවරයා ඊට පිළිතුරු දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රශ්න කර සිටියේ ජයසුන්දර මහත්මයා හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට කිව්වලු නේද මේකේ වගකීම බහරගෙන ඉවත් වුණොත් තානාපතිකමක් දෙනවා කියලා. ඔව් ස්වාමීනි. ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 23 එතුමා ඇමතුමක් දීලා කිව්වා පූජිත් රෑ 8ට මාව හම්බ වෙන්න පැජට් එකට එන්න කියලා. මං රෑ ගියා. ගිහින් විනාඩි 20ක් විතර හිටියා. මොකද මට මතක විදියට ජනාධිපතිවරයා ඒ වෙලාවේ තිලංග සුමතිපාල මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන മന്ത്രിතුමන්ලා එක්ක කතාවක හිටියේ. ඒකෙන් පස්සේ මට එන්න කිව්වා ඇතුළට. මට එතුමා කිව්වා පූජිත් මං එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. දැන් මේ වෙච්ච සිද්ධියේ වගකීම මට ගන්න බෑ. මේක පූජිත් කිව්වෙත් නැහැ. හේමසිරි කිව්වෙත් නැහැ. ඉතින් මට මේකේ වගකීම ගන්න බෑ කියලා. මං ඉතින් බලන් හිටියා ස්වාමීනි එතුමා දිහා. ඔන්න එතකොට කිව්වා පූජිත් ඔයා මේක වගකීම ගන්න ඕනේ. මං අද උදේ තාරක්ෂක කවුන්සිලේදී ඇහුවානේ. උඹ වචනයක් කිව්වද? ඔහොමයි කතා කළේ ස්වාමීනි මට. මං එතකොටත් පොලිස්පති නිසා මට විනයක් තියෙන්න ඕන කියලා හිතලා මං සද්ද නැතුව බලාගෙන හිටියා. ඊට පස්සේ කිව්වා දැන් මං පත් කළාට පස්සේ විජිත් මලල්ගොඩ කමිටුව රැස් වෙනවා. ඒකෙන් උඹ වරදකරු කරනවමයි. හැබැයි මේකේ වගකීම බහර අරන් ඉවත් වෙනවා නම් කොහේ හරි කමක් නැහැ කැමති රටක තානාපතිකමක් දෙන්නම් යන්න. ඉන්ක්වයරි වෙනස් කරන්නම් මම කියලා ජනාධිපතිවරයා මට පැවසුවා. යයි පූජ්‍ය ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔය විදිහට 3 වතාවක් මට කිව්වා ස්වාමීනි. මං 3 වෙනි වතාවේ කිව්වා සර් මං ඕක කළොත් මං සමස්ත පොලිසියම පාවල දුන්න වෙනවා. අනික සර් නිලධාරීන් මේ වෙනුවෙන් පියවර ගත්තානේ. ඒක නිසා එහෙම කියන්න එපා සර්. යනුවෙන් තමන් ජනාධිපතිවරයාගේ නිල්ලා සිටි බව ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියා. එතකොට එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා හයියෙන් කියපු එතුමා මට කියන්න තියෙන ඔච්චරයි කියලා නැවැත්තුවා. මං ආචාර කරලා ආවා. ඊට පස්සේ අප්‍රේල් 25 කෝල් කරලා ආයෙත් ඇහුවා. අර ලියුම ආවේ නැහැ කියලා. පස්සේ උදේ ආර් සෙනවිරත්න ජනාධිපති ලේකම්තුමා එව්ව මාව හම්බ වෙන්න. ඇවිත් කිව්වා මං කියන එක අහපන් යකෝ ගිහින් හම්බ වෙලා කියන දේ කරපන් කියලා. ඒත් මං ගියේ නෑ ස්වාමීනි. යයි පූජ්‍ය ජයසුන්දර මහතා කොමිසම හමුවේ පැවසුවා. මට පසුව ආරංචි වුණ දෙයක් මං කියන්නම් දෙහිවල පිපිරීම කළ ජමීල් ගැන. ඔහු ටාජ් එකෙන් ට්‍රොපිකල් ඉන්න එකට ඇවිත් බෝම්බ තියලා දවල් 1:45ට විතර කෙනෙක්ව හමු වෙලා තියෙනවා ස්වාමීනි. ඒ හමු වෙලා තිබුණේ බුද්ධ්‍යංශයේ නිලධාරියෙක්ව. මේ හමුවීම වෙලා තිබුණේ වෙන කොහේ හරි තැනක. එතකොට බුද්ධි නිලධාරියෙක්ට එහෙම ජමීල් එක්ක සම්බන්ධකම් තිබුණා නම් සහරාන් ගැන බුද්ධ්‍යංශ දන්නේ නැති වෙන්න බෑනේ ස්වාමීනි. සුදුසු පුද්ගලයන් ගෙනල්ලා හෙව්වොත් සහරාන්ලත් එක්ක තිබුණු සම්බන්ධතා එළියට ඒවි. තව සහරාන් කියලා තිබුණා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්පුල්ලට එහෙම විදෙස් මුදල් ලැබෙන එක ගැන ප්‍රශ්නයක් නැහැ කියලා. සහරාන්ව නැගෙනහිරදී අත්අඩංගුවට ගන්න බැරි වුණේ දේශපාලනය නිසා. ඒ අයට ආණ්ඩුකාර දූර දීපු ඒවා එහෙමත් තිබුණානේ ස්වාමීනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් තියෙනවා ස්වාමීනි මේ ගැන කරන්න. ඒවා නොකර මාවයි හේමසිරිවයි මේ අය මිනිබරුම් චෝදනාවක් යටතේ ගත්ත කිසිම සොයාබැලීමක් කරන්නේ නැතුව. ඒකයි උනේ. යයි පූජ්‍ය ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ජනපති ගමසම පිළිසද්දරක වැඩසටහන අද ආරම්භ වුණා. ඒ හල්තුමුල්ල අඩිසිය කුමාරතැන්න විදුහලේදී. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ පළමු අදියර අද පෙරවරුවේ බදුල්ල හල්දුමුල්ල අඩිසිය කුමාරතැන්න විදුහලේදී පැවැත්වුණා. එහිදී ජනතාව සිය ගැටලු ඉදිරිපත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඍජුවම එම ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් විමසා විසඳුම් ලබා දීමට කටයුතු කළා. මං කුමාරතැන්න ගමේ පානීය ජලය අපිට මේ තාක් කාලම තිබ්බේ නෑ. ගරුමැතිතුමනි අපිට මේක ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒක අපි හැකික්මනින් පටන් ගන්න අපිට තියෙන දැන්ට ප්‍රශ්නේ තමයි මේ විදුලි බලයේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. උනට අපි එහෙම නැති වුණොත් සෝලාර් පවර් පොම්ප ගන්න පුළුවන්ද කියලා බලනවා. අපිට ඒක ගැටලුවක් තියෙනවා විදුලි බල ප්‍රශ්නේ. මම කිරවනාගම නවෝදය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කරන්නේ. අපිට තියෙන ප්‍රශ්නය ඒ දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා පිටිය ක්‍රමයක් නැහැ. ලොකුම ප්‍රශ්නේ ක්‍රීඩාංගණයේද? ක්‍රීඩාංගණය සහ අපිට ශ්‍රවණාගාරයක් නැහැ ජනාධිපති. ගොඩනැගිලි තියෙනවද? ගොඩනැගිලි තියෙනවා. ගුරුවරු ඉන්නවද?
ගුරුවරු 29කට ගුරුවරු නැහැ. ඒකනේ මුලින්ම ගේන්න ඕන ප්‍රශ්නේ. ගුරුවරු නැතුව ක්‍රීඩාංගනේ තිබිලා වැඩක් තියෙනවා. ළමයි කී දෙනෙක් ඉන්නවද? ළමයි 450ක් ඉන්නවා. දැන් වැඩිම වාරන්නේ ගම්මිරිස්. ඔව් වැඩිම කරන්නේ ගම්මිරිස්. දැන් මේ වතු ටිකත් මේ සුද්ධ බුද්ධ කරන්නේ නැත්නම් මේ ගම්මිරිස් මිල ටිකක් අඩුව තියෙන නිසා. නෑ ඒක මිල අඩු උනේ අර ප්‍රතිඅපනයනය කරපු හන්දනේ. දැන් අපි මේ ප්‍රතිඅපනයනය කරනවත්තලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට කියලා තියෙනවා මේ ගම්මිරිස් එකතු කරලා ඒවා වේලලා ඒවා සුද්ධ කරලා අගය එකතු කරෙම අපිට මේ මිල තව වැඩි කරගන්නට පුළුවන්. කිසිසේත්ම මේ වගාව අතාරින්න එපා. ඒවා මේ සුද්ධ කරලා හරි විදියට දිනු කරන්නට අවශ්‍යයි. දැනට කීයද රුපියල් 500ක්ද හම්බෙන්නේ? 500ක් වගේ තමයි දැන්. අමෝ ඒවට. වේලපුවා. වේලනවා. ඕගොල්ලෝ වේලනවාද? වේලනවා. සාමාන්‍ය අක්කර කීයක් තියෙනවද? සාමාන්‍ය අක්කර 3 4 5 වගේ තියෙනවා. මේ හැමෝටම තියෙනවා. හැමෝටම වගේ තියෙනවද? ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ජනිත් මදුසංකද සිල්වා හෙවත් පොඩි ලැසි ඔක්තෝබර් 9 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද නියෝග කළා. මෙම සිද්ධියට අදාළව මාකඳුරේ මදුෂ්ගෙන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. අද පෙරවරු 9ට පමණ පොලිස් විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව මැද්දේ බන්ධනාගාර බස් රථයකින් පොඩි ලැසි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා. අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ පොඩි ලැසිගෙන් පසුගිය 18 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත් බවයි. එහිදී පොඩි ලැසි සහ කොස්ගොඩ තාරක යන දෙදෙනාම ප්‍රභූන්ට තර්ජනය කළ බවට වූ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. දිලීප පීරිස් මහතා පැවසුවේ සිය දුක්ගෙනවිලි සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට ආරම්භ කළ උපවාසය දින 5ක් පවත්වාගෙන ගිය බවට සැකකරුවන් ප්‍රකාශ කර ඇති බවයි. කෙසේ වෙතත් සිරකරුවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වෙන්නම් බන්ධනාගාර අධිකාරිය පියවර ගත යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ආහාර වර්ජනය අතරතුර උපවාසකරුවන් බන්ධනාගාර කැන්ටිමෙන් දින කිහිපයකට සරිලනසේ අතිරේක ආහාර ගෙන්වාගෙන ඇති බවත් පීරිස් මහතා අධිකරණයේදී අනාවරණ කළා. ප්‍රභූන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොස්ගොඩ තාරක නැමැත්තා වයස අවුරුදු 33ක පුද්ගලයෙක් බවත් ඔහුගේ ගිනි අවි 30ක් මේ වන විට සොයාගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු වාර්තා කළා. එමෙන්ම පසුගිය නඩු දිනේදී හා පොඩි ලැසිව අද අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමා ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා සිදු කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන්ද දිලීප පීරිස් මහතා මෙහිදී අධිකරණයේ අවධානයට ලක් කළා. එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ප්‍රකාශ කර සිටියේ සැකකරු අධිකරණයට රැගෙන ඒමේදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නයි නියෝග කළේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට බවයි. කොස්ගොඩ තාරක වත්මන් ආරක්ෂක ලේකම්වරයා යටතේ එවක කටයුතු කර ඇති අයෙක් බවත් අධිකරණයේදී අනාවරණ වුණා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසිට එරෙහිව ඉදිරියේදී අධිචෝදනා ගොනු කරන බවයි. මෙහිදී විත්තිකුඩුවේ සිටි ජනිත් මදුශංක හෙවත් පොඩි ලැසි ප්‍රකාශයක් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටියේ ඔහුට එරෙහිව මේ වන විට නඩු කොපමණ සංඛ්‍යාවක් විභාග වනවාද යන්නයි. එහිදී පොඩි ලැසි සඳහන් කළේ තමාට එරෙහිව එක් නඩුවක් පමණක් ක්‍රියාත්මක වන බවයි. අදාළ නඩුව සම්බන්ධයෙන් අප නියම කර සිටියත් ඔහු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. හැමදාමත් අප නොදී ඉන්න බැහැනේ. යයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ මේක ඔවුන්ගේ ක්‍රමය බවයි. එහිදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා ප්‍රකාශ කළේ අප තියන්න බැරි හේතුව කියන්න ඕනේ. බන්ධනාගාරය කියන්නේ හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයිනේ. ලෙසයි. ඊට දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය නිසා බුස්ස බන්ධනාගාරයට විශාල මුදලක් වැය කරන්නටද සිදුව ඇති බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධියේ පළමු සැකකරු වන කොස්ගොඩ තාරක සිදු කළ ප්‍රකාශය ගැන වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මාකඳුරේ මදුෂ්ගෙන් සහ අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර දෙන ලෙසයි. කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙමින් සැකකාර පොඩි ලැසි ඔක්තෝබර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
අහුන්ගල්ල ගොඩමුල්ල වෙරළතීරේ ඊයේ සවස මසුන් අල්ලමින් සිටි තරුණයින් දෙදෙනෙකුට මුහුදේ පාවෙමින් තිබූ හෙරොයින් පාර්සලයක් හමුව තිබෙනවා. අනතුරුව ඔවුන් එය අහුන්ගල්ල පොලිසියට භාර දී ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එහි හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 50ක් ඇති බවයි. එමෙන්ම ආමි නිලන්ත නම් අපරාධකල්ලි සමාජිකයාගේ සමීපතමයෙකු වන ජගත් රෝෂාන්ත ඊයේ මිනුවන්ගොඩ පොලිසිය විසින් මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී සැකකරුගේ නිවසේ මුළුතැන්ගෙයි වලක් තුළ රහසිගතව සංගවා තිබූ බෝර 12 ගිනි අවයක් සොයාගත් අයුරුයි මේ. බණ්ඩාරනායක දර්ශනය අනුව රට පාලනය කිරීමේ අරමුණින් 2015 ජනාධිපති ධුරයට පත්වුවද තම ආණ්ඩුවේ දක්ෂිණාංශ දේශපාලන බලවේග තමන්ට බාධාවන් රැසක් කෙල්ල කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහතාගේ 61 වන ගුණ සමරුව නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගී වීමෙන් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහතාගේ 61 වන ගුණ සමරුව නිමිත්තෙන් බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනයේ නමින් විශේෂ සමරු උත්සවයක් පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපිට වර්තමාන රජයේ කොටස්කරුවන් විදියට හැම අභියෝගයකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අද දවසේ මේ 69 වන සමරුවේ අපි දැනගන්න ඕනේ ප්‍රධාන කාරණේ මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා මම නම් විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒකට ලෑස්ති වෙමු. අභියෝගෙයි ප්‍රශ්නෙයි ඇමතිකම් මන්ත්‍රීකම් නැති වෙයි සංවිධායකම් නැති වෙයි. හැබැයි අභියෝගය ජනතාව හමුවේ තිබෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව අපිට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඒවා ප්‍රසිද්ධිය කතා කරලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරනව වෙනුවට ඒ සම්බන්ධව අපේ තියෙන අදහස් ටික අපි බලාපොරොත්තු වෙන අනාගතේ අධිකරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් යවන්න. මේ රටේ නායකයෝ හිටියා 3-4 සැරේ අගමැති ධූරවලටපත් වුණා ඉතිහාසයේ. නමුත් ඒ අය ගැන අපේ ජනතාවගේ හදවත් තුල දේශපාලන මතයක් දර්ශනයක් නැහැ. ඒ නම් කියවෙනවා. නමුත් බණ්ඩාරනායක මහත්මයාගේ අවුරුදු 3මාරක කාලයේ මේ රටේ පොඩි මිනිසා ඔළුව උස්සපු යුගයේ දෙන්න තියෙන ඉහළම නිදහස දුන්න වෘත්තීය සමිතිය වලට. ඒ නිසා තමයි මේ දුන්න නිදහස ආපහු පාවිච්චි කරලා බණ්ඩාරනායක මහත්මයාට ආපහු ගහලා අවුරුදු 3මාරක කාලය තුල වැඩ වර්ධන 400 ගානකින් බණ්ඩාරනායක මහත්මයාට දැඩි පීඩනයක් දුන්නා. ඒ පීඩනය දෙනකොට වෘත්තීය සමිති හිටපු අගමැති සර්ජන් පොතලාවල මහත්තයා කිව්වා අපි බැඳපු බල්ලෝ බණ්ඩා ලෙහෙල දැම්මා. ඒ බල්ලෝ දැන් බණ්ඩාව හපා කනවායි. එතුමාගේ ආණ්ඩුව තුල දෙන්න තියෙන සියලු අද එතුමාට. ඒ මහා පෙරලියක් කරපු ශ්‍රේෂ්ඨ නායකයා. අවසානයේ වෙඩි තියලා මරලා දැම්මා. බණ්ඩාරනායක මහත්මයාගේ දර්ශනය මමත් පුළුවන් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව රට පාලනය කරන්න තමයි 2015 ජනවාරියට මේ රටේ ජනාධිපතිවරයා. මගේ ආණ්ඩුවේ දක්ෂිණාංශික දේශපාලන බලවේග මාව වෙඩි තියලා මරලා නොදැම්මට මාව නොමර මැරුවා මාව. ඒ අවුරුදු 5 ඒ අවශ්‍ය වෙනස්කම් කරන්න අපිට බාධාවන් වලින් තොර පුළුවන්කමක් තිබුණා නම් බොහෝ මේ රටේ වෙනස්කම් කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ වාට ඉඩකඩ ලැබුණේ නැහැ. මොන විදියට අවලාද නැගුවත් ඒක අපිට හොඳට හුරුයි. පක්ෂයටත් හුරුයි අපිටත් හුරුයි. ඒ මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැහැදිලි ලෙසම අනාගතයක් තිබෙනවයි කියන එක අමතක කරන්න එපා. අනාගතයක් තිබෙනවයි කියන එක අමතක කරන්න. ෆාම් තෙල් ආනයනය කිරීම තවදුරටත් අධෛර්යයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා පේශකර්ම සහ ඇඟලුම් ආයතනයට ඊයේ පෙරවරුවේ පැමිණි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි කටයුතු නිරීක්ෂණය කළා.
මේ ආයතනය එක පැත්තකින් පේශකර්ම විෂය අලුත් පරම්පරාවට ඒ අධ්‍යාපනය ලබා දීම සඳහා පුරෝගාමී වැඩ කොටසක් කරනවා. ඒ වගේම මේ ශාස්ත්‍රයට අදාළ පර්යේෂණාත්මක මැදිහත් වීමක් කරනවා. ආයතනයට මේ කටයුතු කරගෙන යාමේදී තිබෙන ගැටලු මොනවද කියන එක අධ්‍යයනය කිරීම සඳහා තමයි අද විශේෂයෙන්ම ආවේ. සමස්ත ලංකා දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් චෝදනාවක් නැගුවා 3-4 දෙනෙක්ගේ උවමනාව මත පිටරටින් මේ ඔයිල් ගෙනහල්ලා දේශීය පොල්තෙල් කර්මාන්තය විනාශ වෙනවා. පසුගිය අමාත්‍ය මණ්ඩලයේදී මම මේ ගැන අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කළා. ඇත්තට මම යෝජනා කළේ පොල්තෙල් හැටියට පිටරටින් ගෙන එක වෙනුවට දිරිගන්වන්න කියලා කොප්පරා පිටරටින් ගෙනල්ලා මේ රට ඇතුලේ පොල්තෙල් නිෂ්පාදනය කරන්න. අගයකුතු කිරීමේ කාර්ය රට ඇතුලේදී සිද්ධ කරන්න. ඒ අදහස පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් අමාත්‍ය මණ්ඩලයේදී ලැබුණේ. ඒ වගේම පොල්තෙල් වලටත් වඩා ෆාම් ඔයිල් පිටරටින් ගෙනෙන එක තවදුරටත් අධෛර්යයටපත් කිරීම සඳහා යම් යම් පීවර ගන්නත් අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡා වුණා. අනතුරු අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් කටුබැද්ද ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති සාකච්ඡාවකට එක් වුණා. මොරටුවේ වඩු කාර්මිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. පළමු ශ්‍රේණියේ සිසුන් සිව් දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ කිරම රම්බල ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුට දෙමාපියන් විසින් පහර දී තිබෙනවා. සිසුවෙකු සිය මවට හෙළි කළ තොරතුරකට අනුව පහර දීම සිදු කර ඇති අතර පසුව දෙමාපියන් විසින් අදාළ ගුරුවරයා වලස්මුල්ල පොලිසියට පහර දී තිබෙනවා. දිඹුලකල කළුකලේ වෙල්යායේ වගාලින්දකට වන අලින් දෙදෙනෙකු හා අලි පැටවෙකු වැටී තිබෙනවා. පසුව වෙහෙරගල වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයකින් පසු වන අලින් ගොඩගෙන වස්ගම රක්ෂිතයට පලවා හැර තිබෙනවා. ජනාධිපති විශේෂ කාර්යසාධන බලකායේ නිර්දේශය ලැබුණු විගස ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් දින වකවානු නියම කරගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසර 3ක් සඳහා නිල පානීය ජලය සහ බීම සඳහා අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට බංග්ලාදේශ ටීම් එක ඇවිල්ලා ටුවර් එක පටන් ගන්න ඉස්සලා මේ ට්‍රේන් කරන්න තමයි ඒගොල්ලන්ගේ අයිඩියා එක තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඒගොල්ලෝ අපිට දන්නලා තියෙනවා. ලිඛිතව මේ ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් ටික අපි දන්නලා තියෙනවා කොවිඩ් ටාස්ක් ෆෝස් එකට. මේවා තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ අපිට ඒකත් එක්ක යන්න පුළුවන්. මට කෝල් එකක් ආවා එතන චෑමන්ගෙන් ඇවිල්ලා කිව්වා කොට ඒගොල්ලන් ඔෆිෂියලි අපිට දන්නන්නම් කියලා මොකද්ද හරියට කරන්න පුළුවන් තත්ත්වය කියලා. අපි හෙල්ත් ගයිඩ්ලයින්ස් හැටියට යන්න ඕනේ. මොකද කිව්වොත් අපි හැම කෙනාම දන්නවා අපේ ලංකාවේ මේක හරියට කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඉතින් අපිට chances ගන්න බෑ මොකක් හරි එකක් වෙයිද කියලා. ඉතින් අපේ දවස් 14ක් නම් ක්වොරන්ටයින් කරන්න ඕනේ. දවස් 14 අනිවාර්යයෙන්ම බංග්ලාදේශ ටීම් එකටත් ඒ ක්වොරන්ටයින් පීරියඩ් එක කරන්න වෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.